හරි. ආයුබෝවන් සාදරයෙන් පිළිගන්නවා අදත් O Level Academy YouTube නාලිකාවට. අද මම ඔයාලත් එක්ක කතා කරනවා 10 ශ්‍රේණියේ තවත් පාඩමක් මොකද්ද? ද්‍රව ස්පීඩනය සහ එළියදීම කියන පාඩම තමයි අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ. මේ පාඩම කතා කරද්දී අපිට එකටම කතා කරමු මොකද්ද මේ පීඩනය කියන්නේ කියලා. අපි මුලින්ම දැනගන්න ඕනේ මොකද්ද මේ පීඩනය කියන්නේ කියලා නේද? අපි ගත්තොත් පීඩනය කියන එකට ඉදිරිපත් කරද්දී අපි හිතමු මෙන්න මේ වගේ වර්ගඵලයක් A කියලා වර්ගඵලයක් තියෙන මොකක් හරි වස්තුවක් තියෙනවා. මේකේ වර්ගඵලය ඇවිල්ලා A කියලා වර්ගඵලයක් තියෙනවා. එතකොට මේ වස්තුවට අපි ලම්බකව මොකද්ද? ලම්බකව බලයක් යෙදුවොත්. ලම්බකව කියන්නේ අපි හිතමු මෙන්න මේ ආකාරයේ බලයක් යනවා. ලම්බකව කියන්නේ මේ වස්තුව මතට අංශක 90ක කෝණයකින් එල්ල වෙනවා නම් නැත්නම් ක්‍රියාත්මක වෙනවා නම් අන්න අපි ඒකට කියනවා ලම්බකයි කියලා. එතකොට මෙන්න මේ වස්තුව මතට ලම්බකව බලයක් යෙදුවොත් අපි හිතමු නිව්ටන් 10ක බලයක් යෙදුවොත් මොකද වෙන්නේ? මෙන්න මේ වස්තුව මත ඇති වෙනවා පීඩනය. අන්න ඕක තමයි පීඩනය කියලා කියන්නේ. අපි ගත්තොත් කවුරු හරි ළමයෙක්ට අපි කනට ලම්බකව පහරක් එල්ල කරවුවොත් ගුරුවරයෙක් මොකක් හරි කරපු වැරද්දකට ළමයෙක්ට කනට පහරක් එල්ල කරනවා. එතකොට ඒ ළමයාගේ කන මත කම්බුල මත මොකද්ද? පීඩනයක් ඇති වෙනවා නේ. එතකොට ඒ කම්බුලේ වර්ගඵලය මත එල්ල කරන ලම්බක බලය නිසා අන්න ඒ ළමයාගේ කම්බුල මත මොකද පීඩනයක් ඇති වෙනවා. එතකොට මේ පීඩනය කියන එකට අපි ඝන වස්තුවක පීඩනය හොයද්දී අපිට සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන්. පීඩනයට සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන්. මොකක්ද මේ සමීකරණය කියලා බලමු. අපි සමීකරණය බැලුවොත් පීඩනයට අපිට ගොඩනගා ගන්න පුළුවන් සමීකරණය පීඩනය සමානයි ඒකක වර්ගඵලයක් මත යෙදෙන ලම්බක නැත්නම් බලයට අපි කියනවා මොකද්ද පීඩනය. එතකොට ඒකක වර්ගඵලයක් කියන්නේ අපි මතකද ඒකක කාලයකදී ගෙවා යන දුර මොකද්ද? වේගය. එතකොට අපි ලිව්වේ මොකද්ද? ඒකක කාලයකදී කියද්දී වේගය බෙදීම කාලය. ආය මොකද්ද? තප්පරයකට නැත්නම් ඒකක කාලයකදී එයා ගෙවා ගිය විස්ථාපනය අපි මොකද්ද කිව්වේ? ප්‍රවේගය කියලා නේ. එතකොට ඒකක කාලයක යද්දී අපි මොකද්ද කිව්වේ? විස්ථාපනය බෙදීම කාලය. දැන් මේක කියන්නේ ඒකක වර්ගඵලයන් මත යෙදෙන බලය. එතකොට මොකක්ද වෙන්නේ? පීඩනය අපිට සමානයි කියලා ලියන්න පුළුවන් බලය බෙදීම වර්ගඵලය කියලා අපිට ලස්සනද සූත්‍රයක් සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන් මෙන්න මේ පීඩනයට. එතකොට මේක අපි ලිව්වා සංකේත වලින් පීඩනයේ සංකේතය P බලයේ සංකේතය ඇවිල්ලා F වර්ගඵලය A. එතකොට අපිට පීඩනයේ සමීකරණය මෙන්න මේ ආකාරයෙන් ගොඩනගා ගන්න පුළුවන් P සමානයි F බෙදීම A කියලා. හරිද? අන්න ඔක තමයි ඝන වස්තුවක අපි පීඩනයක් හොයද්දී අපිට මෙන්න මේ සමීකරණය ආදේශ කරලා ඒකේ පීඩනය අපිට හොයා ගන්න පුළුවන්. එතකොට පීඩනයේ ඒකක අපි දැන් ඊළඟට ගොඩනගා ගමු. මොකද්ද මේ පීඩනයේ ඒකක කියලා බලමු. දැන් ඒකක ගොඩනගා ගද්දී අපිට ලේඛී වෙනවා මෙන්න මේ සමීකරණයේ තියෙන එක එක පදවලට අයත් ඒකක අපි ආදේශ කරලා අවශ්‍ය මේ පීඩනයේ අවශ්‍ය අපි ඒකකය හදාගමු. මුලින්ම අපි බලමු බලය ලියද්දී. නැත්නම් දැන් මේ බෙදීම ලකුණේ උඩ තියෙන බලයේ ඒකක ඇවිල්ලා මොකද්ද? අපි දන්නවා බලයක් හැම වෙලෙම මනින්නේ නැත්නම් අපි බලයට ඒකක විදිහට පාවිච්චි කරන්නේ නිව්ටන් කියලා. දැන් ඔන්න අපි පීඩනයේ ඒකක හදාගන්න යන්නේ. එතකොට නිව්ටන් කියලා තමයි අපි බලයේ ඒකකයේ විදිහට පාවිච්චි කරන්නේ. එතකොට වර්ගඵලය ගත්තොත් සාමාන්‍යයෙන් අපි මොකක් හරි දිගක් පළලක් උසක් මැන්නොත් අපි මනින්නේ මීටර් කියන සම්මත SI ඒකකයේ. හරිද? එතකොට දැන් අපිට මෙන්න මේ වගේ සමීකරණයකට ඒකක වලින් ආදේශ කරන්න આવොත් අපි අනිවාර්යයෙන්ම සම්මත SI ඒකක වලින් ආදේශ කරනවා. එතකොට වර්ගඵලය මනිද්දී අපි වර්ගඵලය කියන්නේ දිග ගුණ කිරීම පළල. ඒ කියන්නේ අපිට මීටර් වර්ග මීටර් කියලා අපිට ඉදිරිපත් කරන්න නැත්නම් අපිට කියන්න පුළුවන්. එතකොට වර්ගඵලයේ ඒකක වර්ග මීටර නිව්ටන් මනින ඒකකය නිව්ටන්. දැන් අපි බලමු මෙන්න මේ වර්ග මීටර කියන එක ඉරෙන් උඩට ගෙන්නනවා. ඇයි දැන් අපි බලන්නේ පීඩනයේ ඒකක හොයන්න යන්නේ. එතකොට දැන් මෙහෙම අපි සාමාන්‍ය ඒකක කියලා කියන්නේ. අපි මොකද කරන්නේ? මෙන්න මේ ඉරෙන් යට තියෙන එක උඩට ගෙන්නනවා. ඔයාලට මතකද අපි සරල රේඛීය චලිත කියන කොටසේදී මතක් කරගමු පොඩ්ඩක්. සරල රේඛීය චලිත කියන කොටසේදී අපි වේගයට ඒකක හදාගත්තා. වේගය සමානයි දුර බෙදීම කාලය නේද? මතකයිනේ. එතකොට ඔන්න දුරේ ඒකක ඇවිල්ලා මීටර කාලය වනින්නේ තප්පර. මොකක් හරි දෙයක් බෙදීම ලකුණකින් උඩට ගියාම
බෙදීම ලකුණෙන් යට තියෙන එක බෙදීම ලකුණෙන් උඩට ගත්තම අනිවාර්යෙන් ඒක මොකද වෙන්නේ? තප්පරයට නැත්තම් මෙන්න මේ දින බලයක් එනවා නේ. මේ යට තියෙන්නේ ධන බලයක් මේක උඩට ගියාම දින බලයක් බවට පත් වෙනවා. එතකොට මේක අපි කොහොමද කිව්වේ? තප්පරයට මීටර කියලා මොන්න වේගයේ ඒකක හදාගත්තා. ඊට පස්සේ දැන් බලමු මෙන්න මේ වර්ග මීටර කියන එක අපි උඩට ගෙනියනවා. වර්ග මීටර කියන එක උඩට ගෙනියම මොකද වෙන්නේ? m ඍණ 2 බවට පත් වෙනවා. මෙන්න මේ ඍණ බලයක් ඇවිල්ලා තියෙනවා මේ පදයට. ඊට පස්සේ නිව්ටන් එහෙම කියන විදියෙන් දිනනවා. ඔන්න දැන් අපිට ආවා පීඩනයේ ඒකක විදියට මොකද්ද? වර්ග මීටරයට නිව්ටන්. මෙන්න මේක තමයි එතකොට පීඩනයේ ඒකක වෙන්නේ. හරිද? එතකොට මේක අපි කොහොමද කියන්නේ? වර්ග මීටරයට නිව්ටන් කියලා තමයි අපි මෙන්න මේ ඒකකය කියන්නේ. ඔන්න දැන් අපි පීඩනයට ඒකකයක් හදාගත්තා. දැන් පීඩනයට තවත් ඒකකයක් තියෙනවා. මොකක්ද මේ ඒකකය? ඔයාලට හොඳටම අහලා පුරුදු ඇති පැස්කල් කියන ඒකකය. අපි පැස්කල් කියන එක කියන්නේ PA කියලා. මේක ඇවිල්ලා මොකද්ද? පැස්කල්. පැස්කල් කියන ඒකකය. එතකොට පීඩනයේ ඒකක එකක් තමයි වර්ග මීටරයට නිව්ටන්, අනිත් එක තමයි පැස්කල්. මෙන්න මේ දෙක සම්බන්ධ වුණොත් පැස්කල් එකක් කියන්නේ වර්ග මීටරයට නිව්ටන් එකක්. එතකොට අපිට පීඩනය ලියුවොත් මෙන්න මේ දෙකටම දැන් අපි පීඩනයක් හොයලා අපි 10000ක පීඩනයක් හම්බුණා. දැන් අපි හොයන ගැටලුවක 10000ක පීඩනයක් දීලා කියනවා. අපි අන්තිමට උත්තරේ එක්කෝ වර්ග මීටරයට නිව්ටන් 10000ක් විදිහට ලියන්න පුළුවන්, නැත්නම් පැස්කල් 10000ක් විදිහට ලියන්නත් පුළුවන්. ඒතකොට මේ දෙකෙන් මොන ඒකකයේ භාවිතා කරවුවත් පීඩනයට එක නිවැරදි ඒකකයක් වෙනවා. හරිද? එතකොට දැන් ඔන්න පීඩනයේ ඒකකත් අපි කතා කරා. දැන් අපි එන මේ කතා කරපු ටික ලියාගමු. ඊට පස්සේ අපි මේකේ ප්‍රශ්න ටික කරමු. අපි මුලින්ම ලියාගමු මාතෘකාව. මාතෘකාව ඇවිල්ලා ද්‍රව ස්ථිති පීඩනය සහ එහි යෙදීම. ද්‍රව ස්ථිති පීඩනය සහ එහි යෙදීම. ඊට පස්සේ ලියාගමු අනුමාත්‍රිකාව විදිහට දාන්න මොකද පීඩනය කියන එක. අනුමාත්‍රිකාව ඇවිල්ලා පීඩනය. හරිද? ඔන්න දැන් අපි හරුවක් දාලා ලස්සනට ලියාගමු පීඩනය කියන්නේ මොකක්ද කියලා. පීඩනය ලෙස හඳුන්වන්නේ ඒකක වර්ගඵලයක් මත ක්‍රියාත්මක වන බලයයි. ඒකක වර්ගඵලයක් මත ක්‍රියාත්මක වන බලයයි. එතකොට දැන් එතනම මෙන්න මේ පොඩිවට මෙන්න මේකත් ඇඳ ගන්න. මෙන්න මේ වගේ වර්ගඵලයක් තියෙනවා. සිම්පල් A කියලා වර්ගඵලයක් තියෙනවා. මේකට ලම්බකව ක්‍රියාත්මක වෙනවා S කියලා බලයක්. බලය අපි කියන්නේ S වලින් නේ. හරිද? එතකොට මෙන්න මේ පොඩිවට මේක ලස්සනට ඇඳ ගන්න. පීඩනය කියන එක ජීවුවට පස්සේ. හරි. ඇඳගත්තට පස්සේ ව්‍යායාම කරුවක් දාලා ඝන ද්‍රව්‍යක ක්‍රියාත්මක කරන පීඩනය පහත සමීකරණයෙන් සොයාගත හැක. හරිද? දැන් මම මේක කියන වේගෙ වැඩි නා ඔයාලා දැන් මම ඔයාලට තිරේ දිස් කරනවා. මම කියන වාක්‍ය ඔයාලට තිරේ දිස් වෙනවා ඇති. මේක නවත්තලා වීඩියෝ එක නවත්තලා ලියා ගන්න. ඊට පස්සේ නැවත ඔයාලට වීඩියෝ එක බලන්න පුළුවන්. ලියාගෙන ඉවරලා නැවත පාඩමත් එක්ක එකතු වෙන්න. හරිද? ඊට පස්සේ ඔන්න දැන් ඝන ද්‍රව්‍යයක පීඩනය අපිට පහත පරිදි ඉදිරිපත් කරන්න පුළුවන්. මේ සමීකරණය මොකක්ද? මේ සමීකරණය අපි ලියාගමු. මෙන්න මේ සමීකරණය දාලා ලියාගමු. පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය. පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය. හරිද? එතකොට P වල සංකේත. මේක ඇවිල්ලා සංකේතය. ඒකක නෙවෙයි මේ සංකේත. පීඩනයේ සංකේත ඇවිල්ලා P සමානයි බලයේ සංකේතයේ S බෙදීම වර්ගඵලය A කියලා අපිට ලියන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා දැන් මේක ලස්සනට කොටු කරගන්න. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ පීඩනයේ ඒකක හදාගන්න විදිය. ඊට පස්සේ තරුවක් දාලා ලියාගමු අර සමීකරණයට යටින් පීඩනයේ ඒකක පහත පරිදි වේ කියලා ලියලා පීඩනයේ ඒකක සමානයි
පීඩනයේ ඒකක සමානයි නිව්ටන් බෙදීම වර්ග මීටර. පීඩනයේ ඒකක සමානයි නිව්ටන් බෙදීම වර්ග මීටර. ඊට පස්සේ මේ වර්ග මීටර කියන එක අපි උඩට ගෙනියනවා කියලා ඊතලයකින් ලකුණු කරගමු. ඊට පස්සේ ලියමු පීඩනයේ ඒකක සමානයි වර්ග මීටරයට නිව්ටන්. වර්ග මීටරයට නිව්ටන්. හරිද? ඊට පස්සේ යටින් ඕන්න ඒකකයේ ළඟම මෙන්න මේක කොහොමද අපි කියන්නේ කියලා ලියාගමු. වර්ග මීටරයට නිව්ටන් කියලා. හරිද? දැන් මම කලින් කිව්වනේ තව ඒකකයක් පීඩනයට යොදා ගන්න මොකද්ද? පීඩනයට තව ඒකකයක් තමයි පැස්කල් කියන ඒකකය. ඒකත් මේ යටින් දෙමු. පීඩනයේ තවත් ඒකකයකි පැස්කල්. පැස්කල් පීඩනයේ තවත් ඒකකයකි කියලා පැස්කල් කියන එක මෙන්න මේ සංකේතයෙන් ලියා ගන්න. ඊට පස්සේ පැස්කල් කියලා අකුරෙම ලියා ගන්න. හරි. දැන් ඔන්න පීඩනය කියන එක ඔච්චරයි ඝන ද්‍රවයක පීඩනය කතා කරන්න තියෙන්නේ. දැන් අපි එහෙනම් පොඩි ගැටලුවක් සාකච්ඡා කරමු. ඔන්න දැන් ඔයාලට තේරෙන්නේ ඉතින් නැති ගැටලුව මොකක්ද කියන්නේ? නිව්ටන් 500ක බරකින් යුත් ලෝහ කුට්ටියක් නිව්ටන් 500ක බරකින් යුත් ලෝහ කුට්ටියක් වර්ග මීටර 0.5ක පුස්තයකින් මේසේ මත තබා ඇත. වර්ග මීටර 0.5ක පුස්තයකින් මේසේ මත තබා ඇත. මේසේ මත ඇතිවන පීඩනය. එතකොට ඔන්න දැන් මේසයක් මත මොකක් හරි කුට්ටියක් කියලා කියනවලු. මේකේ වර්ගඵලය ඇවිල්ලා මොකද්ද කියන්නේ? වර්ගඵලය ඇවිල්ලා වර්ග මීටර 0.5යි. වර්ග මීටර 0.5යි. හරිද? මේකට ඇතිවන බලය අපිට දීලා තියෙනවා නිව්ටන් 500. දැන් අපිට තියෙන්නේ මෙන්න මේක අපිට හොයාගන්න තියෙන්නේ සමීකරණයට ආදේශ කරලා අපි බලමු පීඩනය කියන එකට. පීඩනය සමානයි අපි කිව්වා F බෙදීම A. එතකොට F වලට අගේ මොකද්ද? බලය ඇවිල්ලා නිව්ටන් 500යි. වර්ග බලය ඇවිල්ලා 0.5යි වර්ග මීටර. දැන් ඔන්න මෙන්න මේකට ආදේශ කළා අපි සමීකරණයට ආදේශ කළා මේකේ පිළිතුර ලබා ගමු. මොකද්ද? නිව්ටන් 500 බෙදීම 0.5 අපිට ලැබෙනවා. බෙදලා බලන්න නිව්ටන් වර්ග මීටරයට නිව්ටන් කීයද? 1000යි කියලා ලැබෙනවා. අනිවාර්යයෙන්ම අපි මෙන්න මේ වගේ ඒකක යෙදීම අනිවාර්ය වෙනවා. ඔන්න ඔක තමයි එතකොට ඒකකේ වෙන්නේ පීඩනයේ ඒකක වර්ග මීටරයට නිව්ටන් 10යි. එතකොට මෙන්න මේ කුට්ටිය මගේ මේසේ මත ඇති කරන පීඩනය ඇවිල්ලා වර්ග මීටරයට නිව්ටන් 1000ක් වෙනවා. හරිද? දැන් ඔන්න තව ගැටලුවක් අපි සාකච්ඡා කරමු. එක්තරා වස්තුවක් පොළොවේ ස්පර්ශ වී ඇති විට ඇතිවන පීඩනය පැස්කල් 2000කි. එම වස්තුවේ බර නැත්නම් ඒ වස්තුව මගින් ඇති කරන බලය නිව්ටන් 2500ක් නම් එහි වර්ගඵලය ගණනය කරන්න. දැන් ඔන්න එතකොට අපිට මේ ගැටලුවේදී දීලා තියෙන්නේ මොකද්ද? අපිට ලැබෙන පීඩනය දීලා තියෙනවා. පැස්කල් කීයද? පැස්කල් 20000ක පීඩනයක් දීලා තියෙනවා. එතකොට මේ පීඩනය දීලා තියෙනවා. ඊට පස්සේ බලය අපිට දීලා තියෙනවා 2500යි නිව්ටන් කියලා. හරිද? දැන් අපි ගන්නේ මෙන්න මේ වර්ගඵලය. සරලයිනේ. මේකත් සමීකරණයට ආදේශ කරමු. T සමානයි F බෙදීම A. F කියන්නේ බලය නිව්ටන් 20000යි. වර්ගඵලය අපි දන්නේ නැහැ. පීඩනය අපි දන්නවා පැස්කල් 20000ක් කියලා දීලා තියෙනවා. දැන් ඔන්න මොකද්ද මේකෙදි කරන්නේ? වර්ගඵලය අහන්නේ අපි මෙන්න මේ වර්ගඵලය කියන එක උක්ත කරගන්න ඕනේ. අපි ගණන් වලදී අර සමීකරණයක පදයක් උක්ත කරලා කියනවානේ. එතකොට ඔන්න වර්ගඵලය උක්ත කරගත්තම අපිට එනවා වර්ගඵලය සමානයි 2500යි නිව්ටන් බෙදීම පැස්කල් 20000යි. පැස්කල් වලට තව ඒකකයක් කිව්වා මොකද්ද? වර්ග මීටරයට නිව්ටන්. ඔන්න දැන් මම ඒකෙන්ම ආදේශ කරා. මොකද දැන් අපිට ඒකකයේ එන්න ඕනේ මොකකින්ද? වර්ග මීටර වලින් එනවාද කියලා බලමු. ඔන්න දැන් මේක සුදු කරමු. බිඳුවට බිඳුවයි මේ බිඳුවට මේ බිඳුවයි. එතකොට 25 වරක් 200ට කීයද? 25 වරක් 1යි 200ට. එතකොට 25 මේවා 8ක් එනවා. හරිද? ඔන්න එතකොට අපිට පිළිතුර ලබා ගන්න පුළුවන් 1 බෙදීම 8යි 0.125යි. දැන් ඔන්න මේ නිව්ටන් එකට අපිට මේ නිව්ටන් කපන්න පුළුවන්. ඒකද දැන් ඔන්න ඒකක හදාගන්න විදිය කියන්නේ. මේ නිව්ටන් එකකට මේ නිව්ටන් කපන්න පුළුවන්. ඒතකොට දැන් මේකේ තියෙන්නේ වර්ග මීටරයට කියලා කියන්නේ. වර්ග මීටරයට කියන එක අපිට උඩට ගෙනියවුවොත් මොකද වෙන්නේ?
වර්ග මීටර වෙනවා. අර ඍණ එකක් තිබ්බොත් ධන වෙනවා. ධන එකක් ඉරෙන් උඩට ගෙනියවුවොත් ඍණ වෙන කතාව තමයි ඔන්න ඔතන වෙන්නේ. ඒකට අපිට වර්ගඵලයේ උත්තරය ඔන්න ඔය ආකාරය එනවා 0.125 වර්ග මීටර කියලා. ඔන්න ඔය වගේ ගැටලු ටිකක් තමයි මේ පීඩනය ඝනයක පීඩනය කියද්දි හොයන්න තියෙන ඔය උත්තරය ඔය සරලයි ඔය ටික විතරයි. දැන් ඊට පස්සේ අපි බලමු මොකක් හරි දෙයක අපිට බලය කියන එක දෙන්නේ නැතුව ස්කන්ධය දුන්නොත් මොකද්ද? මොකක් හරි වස්තුවක අපිට බලය දෙන්නේ නැහැ ස්කන්ධය දෙනවා. අන්න ඒ වගේ ගැටලුවක් අපි දැන් සාකච්ඡා කරමු. බලය කියන එක දෙන්න. ඔන්න දැන් ඔයාලට තිරේ දිස්සනවා ඇති ගැටලුව. තිරේ ගැටලුව දිස්සනවා ඇති ගැටලුවේ කියන්නේ ස්කන්ධය ග්‍රෑම් 80ක් වන වස්තුවක් වර්ග මීටර 0.4ක පෘෂ්ඨයකින් මේසයක් මත තබා ඇත. මේ මේසය මත ඇතිවන පීඩනය. ඔන්න දැන් අපිට දීලා තියෙන්නේ ස්කන්ධය කියන්නේ මොකද්ද? ස්කන්ධය දීලා තියෙනවා ග්‍රෑම් 80යි. දැන් ඒතකොට අපි ස්කන්ධය ග්‍රෑම් 80යි නම් අපි මේක කොහොමද නිව්ටන් කරගන්නේ නැත්නම් මේක කොහොමද බලයක් බවට පත් කරන්නේ කියලා ලියමු. දැන් ස්කන්ධයට අපි දන්නවා ලියන්න පුළුවන් W සමානයි mg කියලා. අපි හිතමු මේ කොහොමද අපි කතා කරනවා පාඩම නිව්ටන් නියම සම්බන්ධයෙන් කතා කරද්දී මෙන්න මේක කියනවා. අපි හිතමු මොකක් හරි මේසයක් මත මේ ආකාරයේ වස්තුවක් කියලා කියනවා. මේ වස්තුවෙන් පල්ලෙහාට ඇති වෙනවා මොකද්ද? බර කියන එක. බර කියන එක ඇති වෙනවා. එතකොට ඔයාලා දන්නවා ඇති මොකක් හරි වස්තුවකට මේ පරිසරයේ තියෙනකොට ගුරුත්වය ත්වරණයක් ක්‍රියාත්මක වෙනවා පල්ලෙහාට. එතකොට අපිට මේකද ස්කන්ධය ක්‍රියාත්මක වෙනවා. අපි ස්කන්ධය m කියලා සටහන් කරනවා. එතකොට ගුරුත්වය ත්වරණය g. එතකොට අපිට W සමානයි mg කියලා වල ලබා ගන්න පුළුවන්. එතකොට මේ W කියන්නේ බර. බර කියන්නේ ඔය මොකක් හරි නිව්ටන් ප්‍රමාණයක් තමයි බර කියන්නේ. හරිද? ඊට පස්සේ ස්කන්ධය ඇවිල්ලා m වලින් ස්කන්ධය g වලින් ගුරුත්වය ත්වරණය කියන එක තමයි ඕකෙන් අදහස් කරන්නේ. දැන් එතකොට අපි මෙන්න මේ ගැටලුවේ තියෙන වස්තුවේ බර අපි හොයමු. ස්කන්ධය කියලා කියනවා ග්‍රෑම් 80යි. ගුරුත්වය ත්වරණය අපි දන්නවා තප්පරයට මීටර 10යි කියලා. දැන් තව දෙයක් තියෙනවා මේකෙදි අපි ඒකක ආදේශ කරද්දී සම්මත ඒකක වලින් තමයි සමීකරණ වලට ඒකක ආදේශ කරන්න ඕන. මොකද සම්මත ඒකක. මේක ඇවිල්ලා ග්‍රෑම් 80 දීලා තින්නේ අපි ස්කන්ධය මනින සම්මත ඒකකය ඇවිල්ලා කිලෝග්‍රෑම්. අපි බලමු දැන් ග්‍රෑම් 80 කොහොමද කිලෝග්‍රෑම් කරගන්නේ කියලා. ඔයාලා මතක ඇති ග්‍රෑම් 1000 කියන්නේ කිලෝග්‍රෑම් එකක්. කිලෝග්‍රෑම් එකක්. එතකොට ග්‍රෑම් 500ක් කියන්නේ මොකද? කිලෝග්‍රෑම් එක අපි බෙදනවා කියන්නේ දැන් මේක බෙදලා තියෙන්නේ දෙකෙන්. එතකොට කිලෝග්‍රෑම් එක අපි බෙදනවා දෙකෙන් 0.5 කිලෝග්‍රෑම් කියලා. ඔන්න ඔය වගේ තමයි අපි තව ගත්තොත් ග්‍රෑම් 200යි. ඔන්න දැන් 200යි. 200යි ග්‍රෑම් දීලා තියෙන්නේ. මේක කිලෝග්‍රෑම් කරන්න තියෙන්නේ. අපි මොකද කරන්න ඕනේ? ග්‍රෑම් 200 කිලෝග්‍රෑම් කරන්න අපි 1000න් බෙදනවා. 1000න් බෙදුවම අපිට කිලෝග්‍රෑම් කීයද කියලා ඉන්නේ බලමු. කිලෝග්‍රෑම් වෙනවා අපිට 0.2 කිලෝග්‍රෑම්. දැන් අපිට මේ ගැටලුවේ තියෙන්නේ ග්‍රෑම් 80යි. එතකොට ඔයාලා මතක තියාගන්න ඕනේ ග්‍රෑම් වලින් තිබ්බොත් කිලෝග්‍රෑම් බවට පත් කරන්න ඕනේ. එතකොට කිලෝග්‍රෑම් බවට කිලෝග්‍රෑම් බවට පත් කරද්දී අපි මොකද කරන්නේ? 1000න් බෙදනවා. ග්‍රෑම් 80 බෙදනවා 1000න් බිඳුවට කැපෙනවා. මේ බිඳුව කැපෙන්නේ එතකොට එනවා 0.08යි කීයද? එතකොට එන්නේ මොකද? 8 බෙදීම 100නේ. 8 100න් බෙදුවම අපිට එන්නේ 0.08යි කිලෝග්‍රෑම්. ඔය කිලෝග්‍රෑම් තමයි මෙන්න මෙතෙන්ට ආදේශ කරන්න ඕනේ කිලෝග්‍රෑම් වලින්. එතකොට 0.08යි කිලෝග්‍රෑම් වැඩි කරනවා තප්පර වර්ගයට මීටර. මෙතන ගුරුත්වය ත්වරණයක්නේ. ත්වරණයේ එකක ඇවිල්ලා තප්පර වර්ගයට මීටර 10යි. ඒකෝට තප්පර වර්ගයට මීටර 10න් වැඩි කරාම අපිට මෙන්න මේ බර නැත්නම් මෙන්න මේ වස්තුව මගින් ඇති කරන බලය අපිට ලැබෙනවා නිව්ටන් 0.8යි කියලා. දැන් ඔන්න අපිට ඊළඟට පුළුවන් කෙලින්ම ආදේශ කරන්න අර පීඩනයේ සමානයි F බෙදීම A කියන සමීකරණයට. මොකද P සමානයි F බෙදීම A. පීඩනය අපිට දීලා තියෙනවද? පීඩනය දීලා තියෙනවා මොකක් කීයද? නෑ පීඩනය හොයන්න තියෙන්නේ. බලය දීලා තියෙනවා අපිට. ඒකවල බලය මෙතනින් ගත්තා නිව්ටන් 0.8යි.
වර්ගඵලය දීලා තියෙනවා වර්ග මීටර වලින්ම කීයද? වර්ග මීටර අපිට දීලා තියෙනවා 0.4 මීටර වර්ග ඒකකයේ. එතකොට ඔන්න දැන් මේකට 1යි මේකට මේ 0.4 ඒවා 0.8ට 2යි බෙදීම කියලා දෙන්න ඕනේ නැහැ නේ. එතකොට ඔන්න අපි දෙනවා වර්ග මීටරයේ නිව්ටන් 2යි. නැත්නම් අපිට මේක කියන්න පුළුවන් 2යි පැස්කල් පීඩනයක් කියලා අපිට හොයාගන්න පුළුවන්. මෙන්න මේ ගැටලුවේ පීඩනය. දැන් ඔන්න ඕක තමයි මේ කතා කරන්නේ. දැන් ඔන්න එතකොට අපි පීඩනය කියන එක කතා කරා. ඊළඟට තමයි ඔන්න ද්‍රවයක පීඩනය කතා කරන්න තියෙන්නේ. දැන් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තලා අලුත් වීඩියෝ එකක් ද්‍රව පීඩනය සම්බන්ධව කරනවා. ඔයාලට මේ පීඩනය ආශ්‍රිතව තවත් ගැටලු කිහිපයක් මම PDF ෆයිල් එකක් විදිහට යටින් දීලා තියෙනවා. ඒ ටික ඔයාලා අනිවාර්යෙන් කරන්න. එතකොට තවත් පැහැදිලි වෙයි. ඔයාලට පැහැදිලි වුණ නැත්නම් නැවත නැවත මේ වීඩියෝ එක බලන්න. එතකොට ඔයාලට මේ පීඩනයේද පටලේසි කොටස මේක ඔයාලට පැහැදිලි වෙයි හොඳට. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.